නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනකටම තෙරුවන් සරණයි. සුපුරුදු ආකාරයට අපේ පාඩම් මාලාව දැන් පාඩම් 80ටත් වඩා කරලා තියෙනවා. ඉතින් මුලින් ඉඳලා මේකට හරියට සාවධාන වුණා නම් සෑහෙන දැනුමක් මූලික අභිධර්ම කරුණු පිළිබඳව එකිනෙකට ලැබෙනවා. මොකද දැන් අපි මේ උගන්වන්නේ පළවෙනි වතාවට නෙවෙයිනේ. දැන් ඉතින් 10-15 වතාවකටත් වඩා මම 25 වතාවක් විතර උගන්වලා ඇති. ඒ නිසා දැන් මේ අපේ දැනුමේ උපරිමය තමයි මේ යන්නේ මේ දවස්වල. මේ වැඩසටහන් වලට යන්නේ. ඒ නිසා තමාට පුළුවන් පොද විචාරය කිරීම කලින්ට වඩා හුඟක් වැඩි කරනවා විග්‍රහ කිරීම. එතකොට අර කෙනෙකුට තේරුම් ගැනීම හැකියාව වැඩි. අන්න ඒකයි. ඉතින් ඒ නිසා ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. බෝධිපාක්ෂික ධර්ම. අපි මේ ගැන කතා කරා මේක අලුත් පාඩමක් නෙවෙයි. ඉස්සරලා කියපු පාඩම් පිළිබඳව නැවත වතාවක් කෙරෙන ආවර්ජනයක් පමණයි. ඊට ඉස්සලා කරව බෝධිපාක්ෂික සංග්‍රහයේ ඒ කියපු ධර්ම කරුණු පිළිබඳව නැවත ආවර්ජනා කිරීමක් සම්මර්ෂණය කිරීමක් පමණයි මෙතන තියෙන අලුත් දෙයක් මෙතන නැහැ. බෝධිපාක්ෂික ධර්ම සභාග සංග්‍රහ වශයෙන් කොටස් 7කට ස්වභාව ධර්මයේ ධර්ම වශයෙන් කොටස් 30කට ප්‍රභේද වශයෙන් 35කට බෙදනු ලැබේ කියලා කියනවා. එතකොට හරි. එතකොට 7කට කියලා කිව්වේ සතර සතිපට්ඨාන, සතර සම්මාක්පදාන, සතර ඉර්ධිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සත්බොජ්ජංග, මාර්ගාංග ධර්ම. ඊළඟට ස්වභාව ධර්ම වශයෙන් කියන්නේ පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තට පස්සේ තමයි ඔය ඒ ගානකට එන්නේ. එතකොට ප්‍රභේද වශයෙන් 35කට 35කට බෙදීමක් සිද්ධ වෙනවා. එතකොට මේක පිළිබඳව අපි එක වතාවකදී ලියලා පෙන්නවා. බෝඩ් එකේ ලියලා මේක පෙන්නවා මට හොඳට මතකයි. මේ කියන්නේ ඉදින ආකාරයේ ස්වභාව ධර්ම වශයෙන් 30කට 17කට යන්නේ මෙහෙමයි කියලා කියනවා. කියන්නේ පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තට පස්සේ ඔක අපි ලියලම පෙන්නවා. බෝධිපාක්ෂික ධර්මවනාහි ස්වභාව ධර්ම වශයෙන් බලතොත් ඡන්ද, චිත්ත, උපේක්ෂා, සද්ධා, පස්සද්ධි, පීති, පඤ්ඤා, විතක්ක, විරිය, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා සති, ඒකාග්‍රතාව. ඒ ටික තමයි තියෙන්නේ කියලා කියනවා. එතකොට ඒ ටික තමයි මෙතන තියෙන්නේ. දැන් මේක ඇත්තට මේ පරමාර්ථ ධර්ම ඇහිලීමක්, සරෝපාර්ථ ඇහිලීමක් වගේ දෙයක් තමයි තියෙන්නේ. අපි බලමුකෝ අපේ මේ තාක්ෂණික මහත්ය යනකල් කියාගෙන යමුකෝ. සංග්‍රහ වශයෙන් 7කට බෙදුණු ආකාරය අපි කිව්වා. ප්‍රභේද වශයෙන් 37ක් වෙන ආකාරය නිතරම අපි කතා කරන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. එතන 30කට යන්නේ ඉතින් ශ්‍රද්ධාව බලයක් වෙනවා, ඉන්ද්‍රියක් වෙනවා නේද? ඊළඟට වීරිය ගාක් තැන්වල වැඩ කරනවා. එහෙම ගත්තට පස්සේ ගොඩක් යෙදෙනවානේ. කියන්නේ ඒ බෙදීමකට යන්නේ ඒ මනෝභාවයක තියෙන ක්‍රියාකාරීත්වයේ විවිධත්වයේ මත. ඒ මනෝභාවයක තියෙන ක්‍රියාකාරීත්වයේ විවිධත්වයේ මත. එකකට ක්‍රියාකාරකම් ගොඩක් කරන්නට පුළුවන්. අපි සාමාන්‍යයෙන් ඉතා සරල නිදහසක් ගත්තොත් එහෙම දැන් අපි කියන්නකෝ අපි බඩගින්නකුත් තියෙනවා. පිපාසයකුත් තියෙනවා. අපි බෙලි ගෙඩියක් දිය කරලා බොනවා. බෙලි ගෙඩියක් ජූස් විදියට හදලා බොනවා. එතකොට බලන්න පිපාසෙත් නැති වෙලා යනවා. බඩගින්නත් නැති වෙලා යනවා. ඊළඟට ඇඟට ලොකු ගුණයකුත් දෙනවා. මල බද්ධයක් තියෙනවා නම් ඒක නැති කරලා දානවා. උගාක් අර එක දෙයින් අන්න ඒ වගේ තමයි මේක එක මනෝභාවයන් තියෙනවා. ඒ වගේ ක්‍රියාකාරීත්වයේ බහුවිධයි. එකෙන් ලැබෙන ප්‍රතිඵලය
බහුවිධයි. අනෙක තමයි එතනේ එක මනෝභාවයකට නම් ගොඩක් දෙන්නේ. ඉන්ද්‍රිය කියනකොට ප්‍රධාන වෙනවා. බලය වෙනකොට අනිත් වැරදි අනිත් පැත්තට තියෙන විරුද්ධ බල නැති කරලා දානවා. අන්න එහෙම තමයි තියෙන්නේ. අපි මේ ගාථාවක් තියෙන මේවා කටපාඩම් කර ගන්නවා නම් ඉතා හොඳයි. බලන්න ඡන්தோ මේ පරමාර්ථ ධර්ම ටික කියන්නේ. ඡන්ද චෛතසිකයේ චිත්ත පරමාර්ථ ධර්මය, උපේක්ඛා පරමාර්ථ ධර්මය. උපේක්ඛා කියන්නේ මොකද්ද? එතන తත්‍ර මජ්ජත්තතාවම තමයි කියන්නේ. හොඳේ. මොකද උපේක්ෂාවේ තියෙනවානේ දසාකාරයක්. ඒතකොට මේ බොජ්ජංගය කියන එක ඇතුළත් වෙන්නේ తත්‍ර මජ්ජත්තතාවයකටම තමයි. ශ්‍රද්ධා චෛතසිකය, පස්සද්ධි කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියන දෙක, පීති චෛතසිකය, සම්මා දිට්ඨි ප්‍රඥා චෛතසිකය, සම්මා සංකප්ප විතරක චෛතසිකය, වායාම වීර්ය චෛතසිකය, විරතිත්වය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව, සම්මා සති ඒ චෛතසිකය, සමාධි ඒකාග්‍රතා චෛතසිකය. ඒතේ චුද්දස සභාවතෝ ඒතේ චුද්දස පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තට පස්සේ මේවා 14ක්. සප්තතිංස පබේදේන 37ක් වෙනවා ප්‍රභේද වශයෙන් ගත්තට පස්සේ. සප්තදා සංග්‍රහ වශයෙන් ගත්තට පස්සේ අර සතර සතිපට්ඨාන ආදී සංග්‍රහ 7කට ඒක ඇතුළත් වෙනවා. යමු වෙනවා සංග්‍රහ වෙනවා. එතකොට මේකේ සංකප්ප කියනකොට විතරක චෛතසික අපි දන්නවා. දැන් ඔය ද්විතිය ධානය සම්ප්‍රයුක්ත ලෝකෝත්තර සිත්වලට එහෙම යනකොට මාර්ගාංග ධර්ම 7යි කියලානේ ගන්නෙ නේද? මතකද? දැන් අපි කියන්නේ දැන් මාර්ග සත්‍ය හුලන්නකොට ලෝකෝත්තර මාර්ග සිත්වල සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 8 දෙන එක්වරක්ද නේද? සෝවාන් මාර්ග සිතේ වැඩ කරන සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 8 දෙන එක්වරක්ද? සංකප්ප වජ්ජිත සිසු මාර්ගාංග ධර්ම 7 දෙන 4 වරක්ද? සකදාගාමි මාර්ග සිතේ වැඩ කරන සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 8 දෙන එක්වරක්ද? 7 දෙන 4 වරක්ද? සංකප්ප වජ්ජිත. අනාගාමි මාර්ග සිතේ වැඩ කරන සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 8 දෙන එක්වරක්ද? සංකප්ප වජ්ජිත මාර්ගාංග ධර්ම 7 දෙන 4 වරක්ද? අරහත් මාර්ග සිතේ වැඩ කරන සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 8 දෙන එක්වරක්ද? සංකප්ප වජ්ජිත ඊතර චෛතසික 7 4 වරක්ද කියලානේ මාර්ග සත්‍ය ගන්න. එතකොට මොකද අර ද්විතිය ධානයට යනකොට ඒක නැති වෙන නිසා. එතකොට ඒ වගේ තමයි විතරක ඒකේ අඩු වෙන්නේ මොකද එතකොට? සම්මා සංකප්පය. සම්මා සංකප්පය කියන්නේ විතරකය. විතරකයේ ද්විතිය ධානය සිතේ නැති නිසා ඒක මාර්ග සිත්වල වුණත් එතෙන් එනකොට ඒ කියන සම්මා සංකප්ප කියන විතරකය නියෝජනය කරන චෛතසිකය නැහැ. ඒ චෛතසිකය නැහැ. ඊළඟට පස්සද්ධි කියන කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලා අපි ගොඩක් කතා කරා. පස්සද්ධි බොජ්ජංගය තමයි ඒ. පස්සද්ධි බොජ්ජංගය කියන්නේ පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තට පස්සේ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියන ධර්මතා දෙක. පීති ඒ චෛතසික එහෙමම පැහැදිලි. පීති තියෙන බොජ්ජංගයක් විදිහටනේ මතකයිනේ. උපේක්ඛා තියෙන බොජ්ජංගයක් විදිහට විතරනේ. ඡන්ද කොච්චර තියෙනවද? ඡන්ද 이르දිපාදයේ තියෙනවානේ. ඡන්ද 이르දිපාදයේ. චිත්ත තොට එකයි. සම්මා වාචා සම්මා කම්මන්ත එක තැනක තියෙනවා. මෙන්න මේ විදිහට නවයකට බෙදෙනවා එතකොට. ඒතකොට කියන මෙන්න මේ ටිකට කියන ඒකස්ථානික මේ නවය නේද? මෙන්න මේ නවය මොනවද? සංකප්ප, පස්සද්ධි, පීති, ඡන්ද, චිත්ත, සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව. ඒතකොට මේ බෝධිපාක්ෂික ධර්ම 37 මේ නවය ඒකස්ථානිකයි. ඒ කියන්නේ එක තැනක පමණයි වැඩ කරන්නේ. එකම තැනක පමණයි. සම්මා සංකප්ප කිව්වොත් විතරක චෛතසිකෙ මොකේද වැඩ කරන්නේ? මාර්ගාංග ධර්ම 8 පමණයි. එක තැනයි. පස්සද්ධි බොජ්ජංග 7 ඇතුලේ පමණයි. පීති බොජ්ජංග 7 ඇතුලේ පමණයි. උපේක්ඛා බොජ්ජංග 7 ඇතුලේ පමණයි. ඡන්ද
ඉරිදිපාද 4 ඇතුලේ පමණයි. චිත්ත ඉරිදිපාද 4 ඇතුලේ පමණයි. සම්මා වාචා මාර්ගාංග ධර්ම 8 ඇතුලේ පමණයි. සම්මා කම්මන්තත් ඒ වගේ සම්මා ජීවත් ඒ වාගේ. අන්න ඒකයි ඒකස්ථානිකයි කියේ. ඊළඟට සංකප්ප. මේ සම්මා සංකප්පයයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පමණක්ම ආයි. ඔය තවත් තෝරලා දෙනවා ඔන්න. ඒක ඔබට තෝරා ගන්න අමුතින් බරක් දෙන්නේ. ඒක තෝරලා දෙනවා. දෙන තැනක නෑ. ඉතින් අර ඒවා මෙහෙමයි දැන් ප්‍රායෝගික ජීවිත තලයට ගන්නකොට ඔබ දැනගන්න එතකොට දැන් සම්මා සංකප්ප කියලා ලේසියෙන් කතාව කීවට ඔය සංකප්පය තුළ අපේ ජීවිතයේම අනිත් පැත්තට හැරවීමක් හොඳ පැත්තටද නරක පැත්තටද කියන එක පැහැදිලිනේ නේද? සම්මා සංකප්ප කියනකොට real thought, good thought, ළඟට ඔය විදිහට පාවිච්චි කරන true thoughts අන්න ඒ විදිහට ඒ පචන හරි වැදගත්. ඒවා හරි වැදගත්. ඒ ඉංග්‍රීසි වලින් සමහර තැන්වල දීලා තියෙන දේවල් සාමාන්‍ය කෙනෙකුට සිංහලෙන් හිතනවට වඩා ලොකු දෙයක් එතනින් මේ කියලා දෙනවා. දනවනවා කියලා දෙනවා නෙවෙයි. ඒක දැනෙනවා ලොකු දෙයක් එතකොට. අපට රියල් කීවට පස්සේ ට්‍රූ කීවට පස්සේ රයිට් කීවට පස්සේ නේද? එතකොට ඒකේ අර එතනින් අපට සම්පූර්ණයෙන්ම අර නිවැරදි කියන එක නිකන් දැන් අපට නිවැරදි වචන නැත්තම් යහපත් වචන කියනවට වඩා ඒකෙන් මට හිතෙන විදිහට අර නැවුම් විදිහට මනසට දැනුවත් කියමු. මොකද රයිට් කීවට පස්සේ ට්‍රූ කීවට පස්සේ රියල් කීවට පස්සේ නේද? එතකොට ඒක හරි වැදගත්. එතකොට අපට සම්මාදිට්ඨිය ආදී මේ හැම දෙයකට යනකොට right understand, real understand, true understand මේවා හරි වැදගත්. මොකද දැන් ඒ භාෂාවකට real කීවොත්, right කීවොත්, true කීවොත් එකයිනේ. අන්න ඒකයි වැදගත්කම. අන්න ඒකයි අපිට තියෙන වැදගත්කම. ඒක තව ආගමකට එතකොට දාන්න බෑ එතකොට. අන්න ඒකයි. ඒක හරි නිහතමානීව ඒ උගත්තු මේ ධර්මය ගවේෂණය කරනකොට දහමට දිය යුතු දිය හැකි උපරිමයේ ගෞරවයේ අගතිගාමී නොවි දීලා තියෙනවා. ඒක ඊටා වැදගත්. දැන් බලන්න දැන් ශ්‍රද්ධාව කියනකොට අනිත් ආගම් වල කට්ටියත් අදහනවා කියලා කියනවනේ අපි දෙවියන් වහන්සේ අදහන්නේ කියලා. නමුත් දැන් අප ඉංග්‍රීසි පොතපත පරිශීලනය කරනකොට මම ඔබට කියලා දීලා තියෙනවා ඒ ශ්‍රද්ධා කියන එකට අර හැමෝම පාවිච්චි කරන faith කියන එක belief කියන එක පාවිච්චි කරන්නේ නැතුව වියත්තු ශ්‍රද්ධාවට දීලා තියෙන confidence කියන එක. ඒක හරි වැදගත්. ඒ කියන්නේ දැන් ඒ ආගම් තෝරනකොට බොහොම පැහැදිලිව තියෙන දෙයක් තමයි එක ආගමක එන ඒ කරුණු තේරීමට පාවිච්චි කරන වචන හරි වෙනස්. ඒ කියන්නේ Hindu ආගමේ එන සංකල්ප වලට පාවිච්චි කරන වෙනම වචන සෙට් එකක් තියෙනවා ඉංග්‍රීසි වල. ඉස්ලාම් ආගම තෝරනකොට එහෙම වෙනම තියෙනවා. ඊළඟට දැන් බුද්ධ ධර්මයේ තෝරනකොට වෙනම වචන සෙට් එකක් තියෙනවා. අන්න ඒකයි. ඒකට අර කෙනෙකුට හරි ලේසි අර හොයාගන්න. ඒ වෙනස. එහෙම නැත්නම් අපි බුද්ධ ප්‍රතිමා හදාගෙන වඳිනවා. ඒගොල්ලෝ යේසුස්ගේ අර මරණීය දණ්ඩනේ හදාගෙන වඳිනවා. මරේ මාතාව හදාගෙන වඳිනවා. ඊළඟට හින්දුන් අර අමුතු විදිහේ රූප හදාගෙන ඒගොල්ලෝ වඳිනවා. ඉතින් එතකොට අර සාමාන්‍ය කෙනෙකුට බලනවා ඉතින් කවුරුත් ඉතින් පිළිම වැඳීමනේ කරන්නේ. ඉතින් ඔක්කොමලා එකයි. ආන්න ඒ මානසිකත්වයක් කියන්නට පුළුවන්. එතකොට අර ධර්මයේ සඳහන් වෙන ඒ අර දැවැන්තයෝ ලෝකේ මහා සටහනක් තියලා තියෙන උදවිය ගවේෂකයෝ නිරීක්ෂකයෝ නිදහස් චින්තකයෝ විද්‍යාඥයෝ මේ ධර්මයේ පිළිබඳව ඒ ආගම් පිළිබඳව කරලා තියෙන විශ්ලේෂණය ඉතා වැදගත් වෙනවා. මොකද ඒක තුළ අපට සමාදර දැන් අර ප්‍රාථමික අවස්ථාවේ තියෙන අපට දැන් අපිත් පිළිම වදිනවා ඒගොල්ලොත් පිළිම වදිනවා. ඉතින් ඒකයි ඉතින් වෙනස තියෙන ඉතින් ඒගොල්ලෝ බුද්ධ කියලා පිළිම හදාගෙන වදිනවා. අපි යේසුස් කියලා පිළිම හදාගෙන වදිනවා. අන්න ඒ මට්ටමට වැටෙනවනේ. හැබැයි දාර්ශනික මම ඒකයි කියන්නේ දාර්ශනික පැත්තෙන් එන්න. දාර්ශනික පැත්තෙන් එනකොට මනෝවිද්‍යාත්මක පැත්තෙන් එනකොට විශ්ව නීතිය පැත්තෙන් එනකොට විශ්ව ධර්මයේ පැත්තෙන් එනකොට විශ්ව සත්‍ය පැත්තෙන් එනකොට මේ දහමත් එක්කලා කිට්ටුවටවත් එන්න බෑ. ඒ නිසා ඔය සම්මා සංකප්ප කියලා කියනකොට
ඒත් එක්ක යෙදෙන මේ මාර්ගාංග ධර්ම 8ේම සම්මා 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 කියන එකට වැටලා තියෙන අර වචන ටික. real, truth, right. තවත් ගන්න පුළුවන් වචන. මම සාමාන්‍යයෙන් කියවේ එතකොට. ඒ වචන තමයි පාවිච්චි වෙලා තියෙන්නේ. ඊළඟට බලන්න පස්සද්ධි කියනකොට එක එක බොජ්ජංග ධර්මයක තමයි එක තියෙන්නේ නේද? පස්සද්ධි බොජ්ජංගේ වෙන තැනක නැහැනේ. එකත් එක තැනක ප්‍රීතියත් ඒ වගේ බොජ්ජංගේ මේක අපි කිව්වා උපේක්ෂාවත් ඒ වගේ බොජ්ජංග ගොඩේ විතරයි තියෙන්නේ. ඡන්ද ඉර්ධිපාද වශයෙන් ඉර්ධිපාද ගොඩේ ඡන්දේ තියෙන්නේ. චිත්ත ඉර්ධිපාද වශයෙන් ඒ ඉර්ධිපාද ගොඩේ එක පමණයි තියෙන්නේ. ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ගත්තට පස්සේ ඒකත් මාර්ගාංග ධර්ම 8 ඇතුලේ තමයි තියෙන්නේ. ඒ නවය ගත්තට පස්සේ එතකොට එක තැනක තමයි පවතින එක තැනක තමයි පවතින්නේ වෙන්වෙන් වශයෙන් ගත්තට පස්සේ විරිය නවස්ථානිකයි කියලා කියනවානේ. වීරිය නව තැනක තියෙනවනේ එක තෝරගන්න ඉතා ලේසි. සම්‍යක් ප්‍රදාන කියනකොට 4යි විරිය ඉද්ධිපාද අපි මේවා තේරුවා 5යි විරිය ඉන්ද්‍රිය 6යි විරිය බාලය 7යි විරිය බොජ්ජංගය නේද 8යි සම්මා වායාම කියලා ගත්තට පස්සේ එතකොට ඒ විදිහට එනවා. එකම වීරිය සම්‍යක් ප්‍රදානව irdipaadව ඉන්ද්‍රියව බලව බලයක්ව බොජ්ජංගයක්ව මාර්ගාංග ධර්මයක්ව පවත්නා හැටි මේකෙන් අවබෝධ කරගන්න කියලා දැනගන්න කියලා. මොකද ඒ මනෝභාවයක තියෙන බහුවිධ ක්‍රියාකාරීත්වය නිසා තමයි ඒක එහෙම තියෙන්නේ. සතිය ගත්තට පස්සේ 8 තැනක තියෙනවා කියලා කියනවා. ඔය බලන්න. සතිය සතර සතිපට්ඨානකට 4යි සති ඉන්ද්‍රිය 5යි සති බලය 6යි සති බොජ්ජංගේ නේද 7යි 8යි සම්මස්සතිය. මේ විදිහට එකම සතිය සතිපට්ඨාන ආදී වශයෙන් මෙහෙම එදිලා තියෙන්නේ. ඒ සතියේ තියෙන ක්‍රියාකාරීත්වයේ විවිධත්වය නිසා. ප්‍රඥාව තැන් 5ක යෙදিলা තියෙනවා. සමාධිය තියෙන නමුත් වැඩි යෙදিলা තියෙන කෙනෙක් කල්ලාතු ගන්නට ඕනේ නේද? ඡේද වශයෙන් ගත්තාට පස්සේ පොතේ වෙලසක් තියෙනවා. එතකොට ප්‍රඥාව ඔය තියෙන්නේ ප්‍රඥාව irdipaadayak වෙනවා, ප්‍රඥාව පඤ්ඤා ඉන්ද්‍රිය වෙනවා, ප්‍රඥා බලය වෙනවා, ධම්මවිචේ බොජ්ජංගේ වෙනවා, වගේම සම්මාදිට්ඨිය වෙනවා. එකම ප්‍රඥාව මේ විදිහට යෙදিলা ගියොත් මොකද? ඒ ප්‍රඥාවේ තියෙන විවිධ ක්‍රියාකාරීත්වය නිසා. දැන් අපට මෙහෙමනේ දැන් අපි කියන්නේ මෙහෙම දැන් අපික ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට බලන්නකෝ. ඇතම් කෙනෙක් ශ්‍රද්ධාව තියෙනකොට යට කැමති දානෙ දෙන්න කැමති. තව ශ්‍රද්ධාවන්තයෙක් දානෙට එච්චර යොමු වෙන්නේ නැහැ. එයා සීලයට කැමති. තව ශ්‍රද්ධාව තියෙන කෙනෙක් බණ අහන්න කැමති අනික් කටයුතු මොකුත් කරන්නේ නැහැ. තව ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක් එයා භාවනාවට විතරයි කැමති අනිත් දාන සීල ආදී කටයුතු වලට යෙදෙන්නේ නැහැ. අන්න බලන්න එතකොටත් මේ විවිධත්වය එතකොට. ඉතින් භින්න රුචික භින්න බුද්ධික සත්වයන්ගේ ඒ මනස්වල පවතින විවිධත්වය නිසා තමයි මේ විදිහට මේ ප්‍රභේදගත වෙලා තියෙන්නේ. ශ්‍රද්ධාව ගත්තට පස්සේ ස්ථාන දෙකක ශ්‍රද්ධා බලයයි ශ්‍රද්ධා ඉන්ද්‍රියයි. දැන් මේ පාඩම ඔතනින් හැට කියන්න දෙයක් නැහැ ඉතින්. මේකේ තියෙන අර තිබිච්ච තැන් පිළිබඳව නේද? මම ඒ විදිහට කියන්නද? සංකප්ප ඒකට්ඨාන. ඔය තියෙන්නේ ඒකට්ඨාන. කොතන තියෙන තුන්වෙනි රූල් එකේ නේද? සංකප්ප ඒකට්ඨාන, පස්සද්ධි ඒකට්ඨාන, පීති ඒකට්ඨාන, උපේක්ඛා ඒකට්ඨාන, ඡන්ද ඒකට්ඨාන, චිත්ත ඒකට්ඨාන, විරතිත්වයන් ඒකට්ඨාන. අන්න ඒ විදිහට ගලප ගන්න. විරිය නව විරියං නව එතකොට මෙතන තියනවා නේද? මෙහෙම එකක් තියෙන්නේ සංකප්ප පීති ආදි වශයෙන් ඇවිලා නවේ කට්ඨාන කියලා කියන මොකද්ද? මෙන්න මේ නවය
ඔය සංකප්පයේ ඉඳලා විරතිත්‍රය දක්වා කියන මෙන්න මේ නවය නව ඨාන නෑ නව ඒකට්ඨාන මේ නව ඒකට්ඨාන එක ස්ථානයක තමයි පවතින්නේ එතකොට විරියං නව වීරිය නව තැනක සති අට තැනක සමාධි චතු හතර තැනක ප්‍රඥා පංච ස්ථාන පහක සද්ධා දුඨා දෙතැනක උත්තම සත්ත තිංස උතුම් වූ මෙන්න මේ කියන 37ක් වූ බෝධිපාක්ෂික ධර්ම ධම්මානං ධර්ම පිළිබඳව ඒසෝ පවරෝ විභාගෝ මේ තමයි උතුම් බෙදීම කියලා කියනවා උතුම් බෙදීම කියලා කියනවා එතර මේකෙම අර කියපු කතාවක්ම තමයි තවත් කියන්නේ මුල් විසුද්ධි 6ේදී ඒ මට්ටමේදී සීල විසුද්ධි ආදී වශයෙන් ගත්තට පස්සේ ඒ 6ේදී ලෞකිකයි ඥාන දර්ශන විසුද්ධියේදී ලෝකෝත්තරයි ඔය ගාථාව කියන්නේ සබ්බේ ලෝකුත්තරේ හොන්ති නවා සංකප්ප පීතියෝ එතකොට මේ ප්‍රීතියයි සංකප්පයයි ගත්තට පස්සේ මේ දෙක වෙනස් කරලා යෙදෙනවනේ නේද මොකද හේතුව ලෝකෝත්තර ධර්ම වලට ගත්තට පස්සේ ඒකේ වෙනසක් තියෙනවා මොකද්ද සංකප්ප කියන විතර්කයේ ද්විතීය අධ්‍යානෙ ඉඳලා නැති වෙනවා ප්‍රීතිය කියන එක ගත්තට පස්සේ චතුර්ථ අධ්‍යානෙ ඉඳලා නැතිවීමක් තියෙනවා ලෝකයේපි ලෞකික වුණත් යථායෝගං සුදුසු පරිදි ලෞකිකවල සුදුසු පරිදි චබ්බිසුද්ධි පවත්තියම් මුල් විසුද්ධි 6ෙහි පවතින එතකොට මුල් විසුද්ධි 6දී කියන්නේ සීල විසුද්ධි, ditthi විසුද්ධි, චිත්ත විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි. ඒ ටිකේ ලෞකිකයි. ඥාන දර්ශන විසුද්ධියේදී ලෝකෝත්තරයි. එතකොට මේ අපට දැන් මෙතනදී මේ කියන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම සංග්‍රහය කියවට පස්සේ අපි සාමාන්‍ය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියවට පස්සේ ඉතින් බෞද්ධයෙක් වුණාට පස්සේ ඔක නිතරම හිතේ මතක තියෙන දෙයක්නේ. දැන් අපි මේකේ මේ තියෙන 14කට බෙදෙන එක 35 නේද? දැන් 7කට බෙදෙන එක නම් කොහොමත් පැහැදිලිනේ. කාණ්ඩ වශයෙන් අරගෙන 7කට ප්‍රභේදගත වුණා. අපි මුලින්ම ගමු 37 දැන් ඔය 37 මේක කිව්වා 7කට යනවා කියලා කිව්වා. ආය 14ක් වෙනවා කියලා කිව්වා. හතක් වෙන ආකාරය ඉස්සලම හදාගන්න.
kan ini දැවටි එකතු වුණාට පස්සේ කාටත් පේනවනේ 37 මේ 37 කියලා ඔන්න දැන් මේක තමයි අපට අර එක 7 නේද ඒ 7 ඔය ටිකනේ මත හරි මත හරි ඊළඟට ඔය ටික එකතු වුණාට පස්සේ කාටත් පේන්නේ ඔතන දැන් අපට තියෙන්නේ අර 18ට බෙදා ගන්න එක මේකේ ඔබ අපට අර එක තැනක කෙනෙක් ටිකක් කියවනේ ඒක අපි ගත්තට පස්සේ මුල ඉඳලම ගමු සතර සතිපට්ඨාන වල කොහොමද ඒකේ තියෙන්නේ සතර සම්‍යක් ප්‍රදාන වල ඒක දීර්ඝයමනේ සතර සතිපට්ඨාන කියවට පස්සේ කෙලින්ම සතියනේ සම්‍යක් ප්‍රදාන කියවට පස්සේ කෙලින්ම දීර්ඝයමනේ අන සතර ඉර්ධිපාද වල බලන්නේ සතර ඉර්ධිපාද වල ගත්තට පස්සේ ඡන්ද ඡන්ද චිත්ත ඡන්ද චිත්ත ඡන්දේතිපාද ඡන්දේතිපාද විරීතිපාද චිත්තේතිපාද විමානසේතිපාද දැන් ඔය දෙක තමයි මේ ගොඩේ තියෙන්නේ එතකොට එක තැනක දෙනියවෙන් ගත්තට පස්සේ ඊළඟට පංචේන්ද්‍රිය වල ඒක කොහොමත් එක තැනකට වඩා යනවා නේද පංච බල කිනුට එදෙක මෙන්න නිසා සත්ත බොජ්ජංග වල බලන්න සත්ත බොජ්ජංග වල පළවෙනි එක සති ඒක තව තැන්වල තියෙනවා සතර සතිපට්ඨාන නිසා නේද ඊළඟට ධම්මවිචේ බොජ්ජංග ප්‍රඥාවනේ ඒක පඤ්ඤා බල ආදීට ඇතුළත් වෙලා තියෙනවා ඊළඟට විරිය ඒකත් වෙනම තියෙනවා ප්‍රීතිය තියෙනවානේ ප්‍රීති බොජ්ජංග එක තැනක ප්‍රීතිය එක තැනක ඊළඟට පස්සද්ධිය නේද පස්සද්ධිය එක තැනකනේ පස්සද්ධිය එක තැනක ඊළඟට පස්සද්ධිය ගාවට සමාධිය ඊළඟට උපේක්ෂාත් එක තැනකනේ ඒකත් එක බොජ්ජංග ආරයස්ථායක මාර්ගය අහුලන පටන් ගන්න ඊළඟට එක තැනක තියෙන ටික නේද අපි ගත්තොත් සම්මා දිට්ඨි ප්‍රඥා චෛතසික එක තව තැන් වල තියෙනවා සම්මා සංකප්ප සම්මා සංකප්ප එක තැනක තියෙන්නේ ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවනේ එක තැනක තියෙන්නේ දැන් බලන්න ගන්න ඇවිල්ලාද 1 2 3 4 5 6 7 8 9
නව නවේකට්ඨාන කියලා නේද? මෙන්න මේ ටික තමයි එතකොට නව තැනක තියෙනවා. හැබැයි එක වතාව ගානේ තමයි තියෙන්නේ. නවේකට්ඨාන කියලා කියන්නේ මේ නවේකට්ඨාන කියලා මෙන්න මේ ටිකට තමයි. ඒතර මේ ටික පවතින්නේ ගත්තට පස්සේ මේ නවය එක තැනක තියෙනවා. මේ සත්‍ය ජෝතිපාක්ෂ ධර්ම ගත්තට පස්සේ ඒක පැහැදිලි. ඒක පැහැදිලි. ඊළඟට අපි මේක මකාණ්ඩ ඉදමා තියෙන නිසා ඊළඟට අපි දැන් බලමු එක් තැනක තියෙන කතාව පුස්තවන්නේ දිනකට. එක් තැනක දෙතැනක තියෙන ධර්මතා කියන දුක්ඛාන කියලා වань නිකන් ගන්න පුළුවන් ඉතින් පොත පිළිගන්න අවශ්‍යම ඕනේ. දෙතැනක තියෙන ශ්‍රද්ධාව විතරයි. ඔතන ශ්‍රද්ධා ඉන්ද්‍රියයි ශ්‍රද්ධා බලය ඒකක් තමයි. දෙතැන ශ්‍රද්ධා බලයයි ශ්‍රද්ධා ඉන්ද්‍රියයි ශ්‍රද්ධා බලය. ඊළඟට බලන්න සතර තැනක තියෙන ටික ආවනේ. තුන් තැනක තියෙන එකක් ආවේ නැහැ නේද? මට මතක තුන් තැනක් ආවේ නැහැ. තුන් තැනක තියෙන එකක් ආවේ නැහැ. හතර තැනක තියෙනව තැනක් ධර්ම ටික ආව නේද? සතර තැනක තියෙනවා කීවා සමාන. ගලන්න තියෙන්නේ කියලා. සතර තැනක සමාධි ඉන්ද්‍රිය, සමාධි බලය, සමාධි බොජ්ජංගය, සම්මා සමාධිනි. සමාධි ඉන්ද්‍රිය ඊළඟට බොජ්ජංග ඊළඟට සමාධි සම්මා සමාධි. සමාධි හරි නේද? තව තියෙනවා එක්ක පස් තැනක ප්‍රඥා. ප්‍රඥා පස් තැනක තියෙනවා කියලා කියනවා නේද?
Mulai talaga. Irtipaadalu. Yang kata Panya Indriya, Panya Balaya, Samuja Bojangaya, hari ini terus sepating jalan saya dapatkan yang beliau. Saya ke Hadirin itu kota pastana ke Tironi. Hari ini, bahaya. Ilang kata mau kata kiri, ayat ke kata waktu ini, ayat ke kata waktu ini. Haftanaka awit nene, Haftanaka matama Haftanaka awit nene. Haftanaka awit nene, Haftanaka samanya. Haftanaka awit sati ini, Haftanaka awit sati, balan metana sati patana haftarai. Ilang kata metana Indriya lekai, Bala lekai, Bojjanga lekai, Marganga dharma lekai. Makanya kalian awak sekarang ini, Tatra Satipatthana Atrapni ilang kata Kai, Kai, Kai. Mungkin di antara gini harus kita mah, mereka terus kenapa ikat hari ini, ikat hari. Yani Satya atau tenaga, Satya mereka atau tenaga dia, ikat hari. Ilang kat lesi, samya pradan hatra virin,
නේද? හතරක් වීරයෙක්ලා තියෙනවනේ. ඊළඟට ඉර්ධිපාදකුත් තියෙනවනේ. එකයි. බල තියෙනවා. ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය එකයි. බොජ්ජංගක් තියෙනවා. ඉරිය බොජ්ජංග. මාර්ගාංගක් තියෙනවා. සම්මා වායාම. ගාන හදලා බලන්න. 6 2 3 4 5 5 4 9. වීර්ය නවත්තන්න. මම හිතන්නේ පැහැදිලි. අකුරු නම් හොයන්න එපා. අකුරු හැඩ කර කර ලියන්න කිව්වොත් වැඩ යන මම්මයි දෙනවා. අකුරු ගැන හොයන්න යන්න එපා. අකුරු මම ඉතින් ඔය ඉක්මනට දෙලා වෙලාව ගන්න මම අකුරු ලියන එකේ අකුරු හැඩ කරන්නේ. අකුරු ගැන බලන්න නැතුව ධර්ම විග්‍රහය පිළිබඳ අවධානය යොමු කරන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. අකුරු ඉගෙන ගන්න ඉතින් නෙවෙයිනේ මේක කරන්නේ අභිධර්ම ඉගෙන ගන්න. ඔය ගාථා කටපාඩම් කරලා තියාගන්න එකේ ලොකු වටිනාකමක් තියෙනවා. මොකද පාලි එච්චර අමාරුත් නේ අපි නම් අනික මේ පාලි පාඩම් ගණනාවකුත් කරනවානේ. ඒ නිසා මේ පාලි භාෂාව තරනේ පළවෙනි පොත වගේ කරගත්තත් මේ ගාථාවක තේරුම සිංහලට ට්‍රාන්ස්ලේට් කරගන්න එක අමාරුවක් නැහැ. ලේසි. ඔය ටික තමයි ඉතින් අපි සර්ව සංග්‍රහය පිළිබඳව මේ මුලික හඳුන්වා දීමක් ගමු ඊළඟ දවසේ පාඩමට ප්‍රවේශයක් වශයෙන් පූර්විකාවක් විදියට සර්ව සංග්‍රහය කියන්නේ සියලු පරමාර්ථ ධර්ම ඇතුළත් වෙන සංග්‍රහය කියන එකයි කියන්නේ. අර ඉස්සරලා ආපු එක පිළිබඳව තමත් එක්ස්ටෙන්ඩ් එකක් තමයි මෙතනක් තියෙන්නේ. ඒකෙම දිගුවක් තමයි මෙතනක් තියෙන්නේ. බෝධිපාක්ෂික සංග්‍රහයට අනතුරුව සර්ව සංග්‍රහය දක්වනු ලැබේ. ඒ වනාහි ස්කන්ධ, උපාදානස්කන්ධ, ආයතන, ධාතු, ආර්ය සත්‍ය වශයෙන් කොටස් පහකට දාලා තියෙන ප්‍රධාන මාතෘකා පහක් යටතේ. ඒක කියන ස්කන්ධ පහයි උපාදානස්කන්ධ අර කියන විදිය. එතකොට අර මේකේ තියෙන්නේ අර මේ විදිහේ විග්‍රහයක් ඔයිට ඉස්සරලා වෙන්නේ නැහැනේ මේ සංග්‍රහ එකකවත්. ඒවා කොටස් වලට කොටු කරානේ. සීමා කරා. දැන් මෙතෙන්ට එනකොට කුසල්ද අකුසල්ද රූපද නිර්වාණද කියලා එහෙම මොකුත් නැහැ. ඒවා සම්පූර්ණයෙන් අර සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්න ක්‍රමයට සත්පුද්ගල සීමාව ඉක්මවලා දක්වන ආකාරය පිළිබඳව තමයි මෙතනදී විග්‍රහ වෙන්නේ. ඉතින් බලන්න පංචස්කන්ධ කියනකොට කවුරුත් දන්නවනේ රූපස්කන්ධය ආදී මේ ටික රූපස්කන්ධය ආදී මේ ටික. ස්කන්ධයන් රාශිය සමූහය රූප පිළිබඳව රාශිය සමූහය රූප 28යි මේ අපි ගොඩක් කතා කළා. ඒක ඉතින් 11 ආකාරයකට බෙදී ගිය ආකාරයත් අපි විභංග ප්‍රකරණයේදී බදාදා කෙරෙන පාඩමේදී ඔබට විග්‍රහ කරගෙන යනවා. ඒක අපි කතා කළා විභංග ප්‍රකරණයේදී. ඒ සියල්ල එකතු කරලා අරගෙන තමයි මේ රූපස්කන්ධය කියලා 8 ගණු කරලා සංග්‍රහ කරලා ගන්නෙ. ඉතින් ඔක අතීත රූප කියලා කියන්නේ අතීතයේ ඉපදිච්ච රූප, අනාගත රූප කියන්නේ තාම ඉපදිලා නැති රූප, පච්චුප්පන්න රූප කියන්නේ උත්පාදිත භංගත්‍රයේ දැන් පවතින රූප, අජ්ජත් කියලා කියන්නේ සත්වයාට අයත් චක්කුසෝත ගාන ජීවා කාය. බහිද්දා කියනකොට ඒකේ අර්ථ ගොඩක් තියෙනවා. දැන් අජ්ජත් කියනකොට අජ්ජත්තා ධම්මා කියනකොට රූප 28ම ගන්නවනේ තමාට අයිති.
ඊළඟට බහිද්දා ධම්මා කියනකොට රූප අනිත් 28ම ගානනේ බාහිර සත්වයින්ට පරසන්තානයත් වෙච්ච. ඉතින් මේක අජ්ජත් කියනකොට චක්කුසෝත ගාන ජීවා කාය කියලා ගන්න ණය ක්‍රමයකුත් විග්‍රහ කිරීමකුත් තියෙනවා. බහිද්දා කියලා කියනකොට ඒ ටික හැර අනිත් රූප ගන්න ක්‍රමයකුත් තියෙනවා. සුකුම රූප කියනකොට අපට ඔබට මතකයි ආපෝ ධාතුවේ ඉඳලා රූප 16යි. ඕලාරික රූප කියනකොට චක්කු රූපේ ඉඳලා පඨවි තේජෝ වායෝ කියන ඒ රූප තුන පොට්ටබ්බේට අරගෙන ඒ රූප ටික ගන්නවා. රූප වෙන් කරලා ගත්තට පස්සේ ඕලාරික රූප 12ක් තියෙනවා. චක්කුසෝත ගාන ජීවා කාය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියනකොට 10යි. මොකද ස්පර්ශ රූපේමනේ පොට්ටබ්බ රූපේනේ පඨවි තේජෝ වායෝ කියලා තුනකට කැඩෙන්නේ බෙදෙන්නේ. එතකොට 12ක් බවට පත් වෙනවා වෙන් කරලා ගත්තට පස්සේ. පොට්ටබ්බ රූපය තුනකට බෙදලා ගත්තට පස්සේ පඨවි තේජෝ වායෝ ලෙසට. හීන ප්‍රණීත විදිහටත් තියෙනව නේද? පහත් සත්වයින්ගේ රූප හීන රූප. සතර අපායාදී ප්‍රණීත රූප කිව්වට පස්සේ දිව්‍ය බ්‍රහ්මාදී වශයෙන් ඒ අයගේ රූප. දූර සුකුම රූප ටිකනේ. සන්තික ඕලාරික රූප 12. ඉතින් ඕක අපි දැන් මෙතන ලොකු විග්‍රහයකට ගියේ නැත්නම් අපි ගොඩක් ඕක තෝරපු නිසා. වේදනා වලත් සමූහයක් තියෙනවානේ. වේදනා ඇති සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා විදිහට. නිසා එතන ඔය සමූහය කියලා කියන්නේ ඉතින් ගොඩක් පිටින් ගත්තට පස්සේ දැන් එකකට සමූහය කියලා යෙදෙන අවස්ථා තියෙනවානේ. දැන් අපි ජල කඳ, ගිනි කඳ කියලා කියන්නේ. දැන් ජල කඳ කියවට පස්සේ මොකද? ජලය අන්කවුන්ටබල් නේ. ජලය ගණන් කරනවා. නමුත් අපි ජල කඳ කියලා ඒ විදිහට එකගෙන රූපස්කන්ධය රූ කඳ කියලා ගන්නවා. වේදනාස්කන්ධය එක චෛතසිකයයි. නමුත් වේදනාස්කන්ධය කියලා කඳ කියලා ගන්නවා. හරි? වේදනා පිළිබඳව සමූහය කියලා එතකොට එකයි ගන්නේ. ඒද එක් එක් සිතක එක් එක් වේදනාව බැගින් නානාවිදයි කියලා. ඒක අපි දන්නවනේ. ඇලෙන වේදනා තියෙනවා, ගැටෙන වේදනා තියෙනවා, නිවෙන වේදනා තියෙනවානේ. ඒ වගේම අතීත ආදී වශයෙන් බෙදන්නත් පුළුවන්කමක් තියෙනවා. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනට යට උත්පාද ප්‍රතිභංග කියන මේ ලක්ෂණයෙන් මිශ්‍ර වෙච්ච ධර්මතා කාලත්‍රයට බෙදෙනවා. කාල තුනට යන්නේ උත්පාද ප්‍රතිභංග කියන මූලික සිද්ධාන්තය නිසා. උත්පාද ප්‍රතිභංග කියන තත්වයට යට වෙන සියල්ල කාලවලට වැටෙනවා. අතීත වර්තමාන අනාගත කාලවලට වැටෙනවා, සංග්‍රහ වෙනවා. කාලවලට වැටෙන්නේ උත්පාද ප්‍රතිභංග නැත්තම්. ඒක නිසා නිවනට කියන අකාලික කියලා කියනවා. නිවනට කියන අකාලික කියලා කියනවා. අතීත නිවන, වර්තමාන නිවන, අනාගත නිවන කියලා දැක්වීමක් නැහැ. එකම වේදනාව නැංවීම් වශයෙන් වේදනා ස්කන්ධයයි කියන ලද එක දැනගන්න කියලා කියනවා. එතකොට ඒ කියන්නේ ඒක තමයි වේදනාව එකක් වුණාට අර දැන් දිය කඳ කියනකොට ජල කඳ කියනකොට එක වතුර බිඳුවක් කිය. ඒ වගේ තමයි මෙතනත් කියන්නේ. සංඥා පිළිබඳව රාශිය, සංඥා රාශිය තමයි සංඥා ස්කන්ධය. සංඥා නම් දෙපරස් චෛතසික අතුරින් සංඥා චෛතසිකයයි. එහි ඒකෙත් කියනවා විවිධත්වය අර වේදනා ස්කන්ධයට කියපු ආකාරයෙන් දැනගන්න කියලා කියනවා. සංඛාර සංඛාර නම් දෙපරස් චෛතසික අතුරින් වේදනා සංඥා හැර සසු පස්සාදී චෛතසික 50යි. මේවා අපි කොච්චර කතා කරාද? ඒ සියල්ල එකතු කොට සැලකීම් වශයෙන් අතීතාදී භේදයක් ඒකෙත් තියෙනවා. සංස්කාර ස්කන්ධය කියලා කියනවා. අපි ඊළඟ දවසේ වැඩි විස්තරයක් මෙතනදී කතා කරමු. ඔය ටික දැන් ඔය කතා කරේ අද වෙලාවේ පොඩි ඉතිරියක් තිබිච්ච නිසා ඊළඟ දවසට අපි එහෙනම් බලාපොරොත්තු වෙන්න අදට වැඩසටහන මෙතනින් සමාප්ත කරන්න. අර කියපු වැඩසටහන පිළිබඳව වැඩි තේරුමක් ඇති කරගන්න, ප්‍රගුණත්වයක් ඇති කරගන්න. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කීවාට පස්සේ 7කට බෙදෙන්නේ මේ විදිහටයි, 14කට බෙදෙන්නේ මේ විදිහටයි, 37ක් වෙන්නේ මේ විදිහටයි. ඒ විදිහට ඊළඟට සියලුම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පරමාර්ථ ධර්ම වලට ආදේශ කර ගැනීම හැකියාව තියෙනටත් ඕනේ. සතර සතිපට්ඨාන කියනකොට සතිචෛතසිකය, සතර සම්‍යක් ප්‍රදාන කියනකොට විහිරිය චෛතසිකයයි, සද්ධාව කියනකොට සද්ධායි චෛතසිකයයි, සද්ධින්ද්‍රිය සද්ධා බලය දෙකම ඒ විදිහට මතක තියාගන්න. ඒ විදිහට එනම් ආය මොකුත් කියන්න දෙයක් නැහැ. එහෙනම් ඊළඟ ඉරිදාත් මේ විදිහට හමු වෙමි බලාපොරොත්තු වෙමින්
අදට වැඩසටහනින් සමුගන්න තමයි ලෑස්ති වෙන්නේ. හැම දෙනා දරන මේ ධර්මමය උත්සාහය ඒකාන්තයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු වෙන පරිශ්‍රමයක් බවට පත් වේවා, පාරමිතාවක් බවට පත් වේවා. අර පස් තැනක සඳහන් වෙනවා කියපු ප්‍රඥා 이르දිපාදේ, හෙවත් විමර්ශා 이르දිපාදේ, ප්‍රඥා බලය, ප්‍රඥා ඉන්ද්‍රිය, ධම්මවිචය බොජ්ජංගය, සම්මා දිට්ඨිය කියන ප්‍රඥාව නියෝජනය කරන ධර්ම පෙරළු කොටගෙන යෑමට ඔබට මේ දරන ධර්මමය උත්සාහය සුත්තමේ චින්තාමේ භාවනාමේ ඥාන දක්වා උපකාර වේවා. හැම දිනාටම දුකින් නමිස්ස වෙනස් නොවන ශාන්ත සැපත අවබෝධයට මේ ධර්ම ශක්තිය උපකාර වේවා. සියලු දිනාටම තෙරුවන් සරණයි.